අද අපි සාකච්ඡා කරන්න යන්නේ සීමිත සමාගම්වල මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී මූල්‍ය වාර්තා කරන ප්‍රමිත භාවිතය යටතේ මෙතෙක් අපි සාකච්ඡා කරපු තවත් වැදගත් ගිණුම් කරන ප්‍රමිතියක්. ඒ තමයි LKS 10 ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතාංක 10. අපි ඒක සඳහන් කරන්නේ වාර්තා කරන කාලච්ඡේදයට පසු සිදුවීම් කියලා. ඒතර මේක සීමිත සමාගම් වලටම ආවේනික ප්‍රමිතියක් අපිට ගැලපුම් සරහනක් වශයෙන් අවසාන ගිණුමට සම්බන්ධ වෙනවා. ඒතර මේ වාර්තා කරන කාලච්ඡේද පසු සිදුවීම් කියලා කියන්නේ අපි දන්නවා දැනටමත් සමාගමක මූල්‍ය වර්ෂයේ අවසාන වන දිනේ වෙන්නේ හැම අවුරුද්දකම මාර්තු 31. ඒතර මේ මාර්තු 31 අපි මූල්‍ය ප්‍රකාශනය වල ගිණුම් වර්ෂයේ අවසාන වුණත් මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී ඒ ක්‍රියාවලියට අපි මාස 3කට ආසන්න කාලයක් සමාගමට ගන්න සිද්ධ වෙනවා. එතකොට මේ මාස 3 ඇතුළත තමයි සමාගමේ පහුගිය ගිණුම් වාර්තා විගණනයට භාජනය කරලා විගණකයා පෙන්눔 කරන නිරීක්ෂණයන්ද නැවත සමාලෝචනය කරලා අපි මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරන්නේ. එහෙම විගණකයා අනුමත කරපු මූල්‍ය ප්‍රකාශන සඳහා සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලය අනුමත කරන්න ඕන. අනුමත කරලා මේ මූල්‍ය ප්‍රකාශන වල අත්සන් කරන්න ඕන. එතකොට අපි මෙන්න මේ මූල්‍ය වාර්තා පිළියෙල කරන දිනේ, ඒ කියන්නේ 3.31 දිනත් සමාගමේ මූල්‍ය ප්‍රකාශන වලට අධ්‍යක්ෂකවරු අත්සන් කරන දිනයත් අතර කාලච්ඡේදයක් තියෙනවා. අන්නේ කාලච්ඡේදයේ තුල 3.31 දින තියෙන ගනුදෙනු වලට සම්බන්ධ සමහර ගනුදෙනු ඇති වෙන්න පුළුවන්. අපි ඒවට කියනවා මූල්‍ය වාර්තාකරණයට පසු සිදුවීම් කියලා. එහෙම ඇතිවන්නා වූ සිදුවීම් අපි සමහර ඒවා අපේ මූල්‍ය ප්‍රකාශන වල ගලපන්න සිද්ධ වෙනවා. සමහර ඒවා නොගලපනවා. ඒ කියන්නේ නැවත මූල්‍ය ප්‍රකාශන වල සංශෝධනය කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා අපි මෙවැනි සිදුවීම් වාසිසාගත වූ අවාසිදායක වන්නා වූ මෙවැනි සිදුවීම් අපි ප්‍රධාන වශයෙන් ගලපන සිදුවීම් හා නොගලපන සිදුවීම් වශයෙන් වාර්තා කරනවා. එහෙනම් අපි බලමු නිර්වචනයක් වශයෙන් මූල්‍ය වාර්තා කරන දිනයට පසු සිදුවීම් කියන එක අර්ථකථනය කරන්න. බලන්න වාර්තා කරන දිනයත් මූල්‍ය ප්‍රකාශන නිකුත් කිරීමට අනුමත කළ දිනයත් අතර කාලය තුළදී වාසිදායක වූ අවාසිදායක සිදුවීම් තමයි මේ ප්‍රමිතිය යටතේ වාර්තා කරන දිනයට කාලච්ඡේදයට පසු සිදුවීම් කියලා අපි සඳහන් කරන්නේ. දැන් අපි කලින් පැහැදිලි කර විදියටම ඔබ බලන්න මෙතන අපි ගලපන සිදුවීම්. ඒතර වාර්තා කරන කාලච්ඡේදයේ අවසාන දිනට පැවති තත්ත්වයට සාක්ෂි සපයන සිදුවීම් කියලාත් මේවට අපි සඳහන් කරනවා. මොකද හේතුව අපි දන්නවා වාර්තා කරන දිනට පසු සිදුවීම් ඇති වෙන්නේ අපේ සමාගමේ 3.31 වන ගිණුම් කාලච්ඡේදයේ අවසාන දිනයත් මූල්‍ය ප්‍රකාශන අනුමත කරලා අධ්‍යක්ෂකවරු අනුමත කරන දිනයත් අතර කාලය. අන්නේ කාලය තුළ සිදුවෙන සමහර සිදුවීම් සඳහා අපිට ස්ථීර සාක්ෂි තියෙනවා. මේ 3.31 දින පවතින වත්කම් වගකීම් හිමිකම් වල වෙනස් වීමට භාජනය කරන්න තියෙන හැකියාවක් ඇති. ඒවට ස්ථීර සාක්ෂි තියෙනවා නම් අපි ඒව සලකන්නේ ගලපන සිදුවීම් කියලා. බලන්න නොගලපන සිදුවීම් කියන්නේ වාර්තා කරන කාලච්ඡේදයෙන් පසුව පැන නැගුණු තත්ත්වයන් නිරූපණය කරන සිදුවීම්. එකෙන් අදහස් වෙන්නේ අපිට එවැනි සිදුවීමක් වුණත් ස්ථීර වශයෙන් ඒවා ගිණුම් වල නැවත ගලපන තරම් ප්‍රමාණවත් වටිනාකමක් අපිට තක්සේරුවක් කරන්න බැරි. ඒ වගේම අපි එදාට ස්ථීර සාක්ෂියක් නැති සිදුවීම් තමයි නොගලපන සිදුවීම් කියලා කියන්නේ. එහෙනම් දැන් අපිට පැහැදිලි මූල්‍ය වාර්තා කරන දිනට පසු සිදුවීම් වෙන කාල සීමාව. මම නැවතත් පැහැදිලි කරොත් වාර්තා කරන දිනය වන ගිණුම් කාලච්ඡේදයේ අවසාන දිනයත් අධ්‍යක්ෂකවරු මේක අනුමත කරන මූල්‍ය ප්‍රකාශන අනුමත කරන දිනයත් අතර කාලය තමයි අපි මේ ප්‍රමිතිය යටතේ වාර්තා කරන කාලච්ඡේද පසු සිදුවීම් කියලා අපි අර්ථකථනය කරන්නේ. දැන් එවැනි සිදුවීම් අපි දෙකක් දැනටමත් අපි විස්තර කරා. මොකද්ද? පළවෙනි එක ගලපන සිදුවීම්. දෙවෙනි එක නොගලපන සිදුවීම්. එතකොට අපි ගලපන සිදුවීම් කියන එකට අර්ථකථනයක් දුන්නා. වාර්තා කරන කාලච්ඡේදයේ අවසාන දිනට පැවති තත්ත්වයට සාක්ෂි සපයන සිදුවීම්. අපි ඒ ගැන ඉස්සෙල්ලා අවධානය යොමු කරමු. බලන්න සාක්ෂි සපයන සිදුවීම් කියලා කියන්නේ අපිට එදාට පවතින 3.31කට පවතින වත්කම් වගකීම් වලට ඍජුවම බලපාන. ඒ වගේම ඒවා වෙනස් වීමට අපිට ස්ථීර වශයෙන් සාක්ෂියක් තියෙන
ඒ වටිනාකම හඳුනා ගන්න පුළුවන් සිදුවීම් තමයි මෙවැනි සිදුවීම් වලට එන්නේ. එතකොට අපි එතනදී ගිණුම් පියවර ගැන අවධානය යොමු කරමු. පළවෙනි එක තමයි මෙවැනි සිදුවීමක් වුණොත් අනිවාර්යයෙන්ම අපි මූල්‍ය ප්‍රකාශන වල නැවත ගැළපුම් සටහනක් වලින් ඒ කියන්නේ ගිණුම් වලට හර සහ බැර කිරීමෙන් අපිට ඒවා ගැළපීමට සිද්ධ වෙනවා. අපි බලමු මෙවැනි එකට උදාහරණ කීපයක් දැන් අවධානයට ලක් කරලා. බලන්න 3.31 පැවති. අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් 2020 3.31 පැවති ණය ගැතියෙකු. මූල්‍ය ප්‍රකාශන අනුමත කරන දින අතරතුරදී බුන්වත් වීම. අධ්‍යක්ෂකවරු මේව මූල්‍ය ප්‍රකාශන අත්සන් කරලා ඒවා සත්‍යයි සාධාරණයි කියලා පිළිගත්ත දවසේ තමන්ගේ අස්තන තිබු දවසත් අතර කාලය තුලදී අපි මූල්‍ය ප්‍රකාශන වල දැන්ට 3.31කට පැවති ණය ගැතියේ බොල් ණය බවට පත් වෙනවා නම් එහෙම නැත්නම් බුන්වත් වෙනවා නම් අපිට සිද්ධ වෙනවා ඒක 3.31 පැවති ණය ගැතියෙක් නිසා ස්ථිර සාක්ෂියක් අපිට තහවුරු වුණා. දැන් අපි නැවත ඒවා ගිණුම් වලට ගලපන්න. අපි බලමු ඒවා කොහොමද දික්සටහන් ඇති වෙන්නේ කියලා. බලන්න දෙවැනි සිදුවීම වාර්තා කරන දින පැවති තොගයක් පිරිවැයට වඩා අඩු වගේට අනුමත කරන දින අතර දිනේදී විකිණීම. ඔබ දන්නවා 3.31 දින තොගය කියන්නේ අපි අවසාන තොගය. ඒතර අවසාන තොගයේ අපි පිරිවැය කියන්නේ ගත්ත මිල. ගත්ත මිල අපිට වඩා අපි අනුමත කරන දින අතර කාලයේදී මේ තොගය විකුණ ගන්න හම්බුනොත් විකුණා ලැබෙන මුදල අපේ පිරිවැයට වඩා අඩු නම් ඒ කියන්නේ අපිට පැහැදිලි සුද්ධ උපලබ්ධියගේ අඩු වෙලා. එහෙනම් 3.31 පැවති තොගේ අපි පිරිවැය සටහන් කරොත් අපිට ඒක මූල්‍ය ප්‍රකාශන වල සත්‍ය හා සාධාරණ සත්‍යයක් පෙන්වුම් වෙන්නේ නැහැ. ඒ නිසා අපිට ස්ථිර සාක්ෂියක් තියෙන එක විකුණන දැන් ගන්න පුළුවන් මුදල ස්ථිරයි. ඒ නිසා අපි එවැනි සුද්ධ උපලබ්ධියගේ අඩු වුණොත් අපි වහාම කළ යුත්තේ දේ තමයි 3.31 පැවති පිරිවැයට තක්සේරු කරපු තොගය සුද්ධ උපලබ්ධියගේ දක්වා වටිනාකම අඩු වෙච්ච ගාන ඒ අවුරුද්දේ මූල්‍ය ප්‍රකාශන අලාභයක් විදිහට තොග කපා හැරීමක් විදිහට වාර්තා කිරීම. අන්න ඒකත් අපි සලකන්නේ ගලපන සිදුවීමක් විදිහට. ඊළඟට බලන්න තුන්වෙනි එක ගිණුම් කාලච්ඡේදය තුළ පැවරු නඩුවක් වාර්තා කරන කාලච්ඡේදයේ පසුව දුන් තීන්දුවක් අනුව වන්දි ගෙවීමට සිදුවන වන්දියක්. අපි ගිණුම් කාලච්ඡේදය තුළ අපේ ආයතන සමාගමට විරුද්ධව නඩුවක් පවරලා තියෙන වන්දියක් ඉල්ලලා. හැබැයි අපි අධ්‍යක්ෂකවරු මූල්‍ය ප්‍රකාශන අනුමත කරන දිනේ 3.31කට පස්සේ දිනයක්. හැබැයි අනුමත කරන දිනයත් අතර කාලයේදී උසාවි තීන්දුවක් දෙනවා අපිට ගෙවිය යුතු වන්දි මුදල දක්වලා. එහෙනම් ඒ නඩු තීන්දුවේ පැහැදිලිව කියන නිසා අපිට මෙච්චර ගාණක් ගෙවන්න වෙයි කියලා අපිට ඒක අපේ ගිණුම් කාලච්ඡේදයට පස්සේ සිදුවීමක් වුණත් ස්ථිර සාක්ෂියක් තියෙනවා. මොකද අනුමත කරන දිනේ අතරතුරදී සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා අපි මොකද කරන්න ඕනේ? අර වන්දියට වෙන් කිරීමක් කරන්න ඕනේ. එතකොට අපි කරන්නේ ඒක අවුරුද්දේ ලාභයෙන් වෙන් කිරීමක් වශයෙන් ලාභ ගිණුම හර කරලා වන්දි සඳහා වෙන් කිරීම බැර කරනවා. දැන් එතකොට බලන්න අපි එහෙමනම් ගලපන සිදුවීම් ගැන අපි තහවුරු කරගත්තා. එතකොට ගලපන සිදුවීම් කියන්නේ අපි පැහැදිලිවම ස්ථිර සාක්ෂි තියෙනවා නම් අපිට ඒවා මූල්‍ය ප්‍රකාශන වල 3.31කට පස්සේ සිදු වුණත් අපි නැවතත් 3.31 පැවති වත්කම් වගකීම් හිමිකම් ගිණුම් වල වෙනස් වීමට භාජනය වන සිදුවීම්. ඒවා අපි දික්සටහන් තියලා අපි ගිණුම් වල ඒවා නැවත ගැලපීමක් කරනවා. දැන් අපි ඊළඟට අවධානය යොමු කරමු නොගලපන සිදුවීම් ගැන. ඒතර නොගලපන සිදුවීම් කියන්නේ අපි ඒවා ගිණුම් වල නැවත සකස් කරන්නේ නැහැ එවැනි සිදුවීම් වුණත්. අපි ඒවා කරන්නේ මූල්‍ය ප්‍රකාශන වල හෙළිදරව් කිරීමක් පමණයි. බලන්න නොගලපන සිද්ධීන් වාර්තා කරන කාලච්ඡේදයෙන් පසුව පැන නැගුණු තත්ත්වයන් නිරූපණය කරන සිදුවීම් කියලා අපි මේවට හඳුන්වන්න පුළුවන්. ඒවේ අපේ ගිණුම් පියවර තමයි මූල්‍ය ප්‍රකාශන වල ගැළපුම් නොකරයි සටහනක් මගින් හෙළිදරව් කරයි. අපි මූල්‍ය ප්‍රකාශන වලට යටින් අපි සටහන් තුලින් මේ වගේ සිදුවීම් උනායි කියන එක අනාවරණය කිරීමක් පමණයි සිදු වෙන්නේ. දැන් ඔබට මේ කාරණේ පැහැදිලි කරගන්න අපිට පුළුවන් සිදුවීම් කීපයක් නිදසුන් විදිහට දක්වන්න. බලන්න වාර්තා කරන කාලච්ඡේදයේ පසු සාමාන්‍ය කොටස් කරුවන්ට ලාභාංශ ප්‍රකාශ කිරීම. අපේ 3.31 දිනකට පස්සේ අධ්‍යක්ෂකරු කල්පනා කරනවා නම් සාමාන්‍ය කොටස් කරුවන්ට මේ අවුරුද්ද අවසානයේ ලාභාංශයක් දෙනවා කියලා. අපි කලින් පාඩම් වලදී විස්තර කරා ඒවා යෝජිත ලාභාංශ කියලා. අන්නේ යෝජිත ලාභාංශය අපි ගිණුම් ගත කරන්නේ නැහැ. ඔබට මතක ඇති හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනයේ යටින් සටහනක් වශයෙන්
අනාවරණය කිරීමක් පමණයි වෙන්නේ. එතකොට ඒක නොගලපන සිදුවීමක්. බලන්න දෙවෙනි නිදර්ශනයේ වාර්තා කරන කාලච්ඡේදයෙන් පසු දිනයකදී ව්‍යාපාරයේ ප්‍රධාන අංශයක් රජය විසින් පවරා ගැනීම. ඒතර ව්‍යාපාරයට අයිති දෙයක් රජයක් විසින් පවරගත්තොත් අපි ඒ පවරා ගැනීම සම්බන්ධයෙන් මූල්‍ය ප්‍රකාශන හිදරව් කිරීමක් පමණයි සිද්ධ වෙන්නේ. බලන්න තුන්වෙනි එක වාර්තා කරන කාලච්ඡේදයෙන් පසු අනුමත කරන අවසානයේදී සමාගම සතු ආයෝජනවල අගය පහළ යෑම. ඒ කියන්නේ අපි 3:31ත් මූල්‍ය වාර්තා අධ්‍යක්ෂකරු අනුමත කරන දිනයත් අතර කාලයේදී අපේ සමාගම සතු ආයෝජනවල අගය වෙළඳපොළ අගය අඩු වෙලා නම් අපිට ස්ථිර සාක්ෂියක් නැහැ ඒක ගලපන්න. අපි එනම් අනාවරණය කිරීමක් පමණයි. දැන් එතකොට ඔබට පැහැදිලි මේ මූල්‍ය වාර්තා කරන ප්‍රමිතිය යටතේ LKS 10 යටතේ අපි මොකද්ද කරන්න ඕනේ? සිදුවීම් දෙකයි. ඒතර මූල්‍ය වාර්තා කරන පසු සිදුවීම් මේවා අපි කොටස් දෙකකට බෙදුවා. ගලපන සිදුවීම්, නොගලපන සිදුවීම්. අපි හඳුනාගත්ත හැමනම් මූල්‍ය වාර්තා කරන පසු සිදුවීම් කියන එක අර්ථකථනය කරන්න. මොකද්ද මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරන දිනයත් ඒ කියන්නේ 3:31 දිනයත් මූල්‍ය ප්‍රකාශන අනුමත කරන දිනයත් අතර සිදුවන වාසිදායක හෝ අවාසිදායක සිදුවීම් තමයි මූල්‍ය වාර්තාකරණයට පසු සිදුවීම් කියලා අපි අර්ථකථනය කරේ. ඊට පස්සේ බලමු අපි මේ සිදුවීම් දෙක ගලපන සිදුවීම් හා නොගලපන සිදුවීම් කියන දෙක යටතේ පොදුවේ අනාවරණය කළ යුතු කාරණා කීපයක් තියෙනවා. බලන්න මූල්‍ය ප්‍රකාශන නිකුත් කිරීමට අනුමැතිය දුන් දිනය මූල්‍ය ප්‍රකාශන වල ඉදරව් කරන්න ඕනේ. ඒ කියන්නේ අධ්‍යක්ෂකරු අත්සන් කරපු දිනය. අනුමැතිය දුන් අය කවුරුන්ද? නොගලපන සිදුවීම් වල ස්වභාවය, මූල්‍යමය බලපෑම් පිළිබඳ ඇස්තමේන්තු. අපි ඒවා පොදුවේ මූල්‍ය ප්‍රකාශන වල සටහන් තුලින් අනාවරණය කළ යුතු තොරතුරු. එතකොට අපි මේ ප්‍රමිතයෙන් කොටස් දෙකක් ආවරණය වුණා. අපි දන්නවා සමහර ඒවා ගලපන සිදුවීම්, සමහර ඒවා නොගලපන සිදුවීම්. අපි බලමු දැන් මේකට අපි පොඩි අභ්‍යාසයක් ක්‍රියාකාරකමකට යෙදෙන්න. එහෙනම් බලන්න ක්‍රියාකාරකම් 1. සීමිත සාගර පොදු සමාගමේ 20/3/31 දිනෙන් අවසන් වර්ෂයේ සඳහා මූල්‍ය ප්‍රකාශන අධ්‍යක්ෂකරු විසින් 20/5/15 දින අනුමත කරන ලදී. එතකොට ඔබ බලන්න හරියටම අපේ ගිණුම් කාලච්ඡේදයේ අවසාන වෙන්නේ කියන්නේ වාර්තා කරන දිනේ කියලා කියන්නේ 3:31. අධ්‍යක්ෂකරු අනුමත කරන දිනේ කියලා කියන්නේ 5/15. ඒතර 3:31ත් 5/15ත් අතර කාලය තමයි මේ ප්‍රමිතියට අනුව කාල වාර්තා කරන දිනට පසු සිදුවීම කියන අපි අර්ථකථනයට අයිති වෙන්නේ. ඊළඟ බලන්න සමාගමේ වාර්ෂික මහා සභා රැස්වීම 20/5/30 පවත්වන ලදී. ඒතර සාමාන්‍ය තත්ත්වය තමයි අනුමත කරාට පස්සේ සති දින 14ක් ඇතුළත කොටස් හිමියන්ට වාර්ෂික මහා සභා රැස්වීම තියෙනවා. ඒතර බලන්න 5/30 තියලා තියෙන. ඒක අපිට අදාළ කාරණයක් නෙවෙයි. අපි හයිලයිට් කරගන්න ඕන කාරණේ තමයි වාර්තා කරන දිනේ වශයෙන් ගන්න මූල්‍ය 3:31 දිනයත් අපේ අනුමත කරන දිනයත් අතර කාලය තමයි හොඳින් අවධානයට ලක් කළ යුත්තේ. ඒතර බලන්න මෙතන සිදුවීම් දෙකක් ඔබට දීලා තියෙනවා. 20/3/31 රුපියල් 7,50,000ක් ගෙවිය යුතු ණය ගැතියෙකු. 20/4/20 දින. ඒ කියන්නේ අපි මූල්‍ය ප්‍රකාශන අනුමත කරේ 5/15. එතකොට අපේ දිනේ සිදුවීම වෙලා තියෙන්නේ 4/20. එහෙනම් අපේ වාර්තා කරන දිනට පසු සිදුවීම් කියන කාල සීමාවට අයිති දෙයක්. කාලයක් වෙනවා 4/20 කියන්නේ 5/15ට කලින්. බුන්වත් බව ප්‍රකාශයට පත් කරන ලදී. ඒ ණය ගැතියා කිසිම වත්කමක් එයාගෙන් අය කරගන්න බැරි නොහැකි පුද්ගලයෙක් බවට ප්‍රකාශ කරලා. බොහෝ වෙලට ඔබ දන්නවා මේක උසාවියක් මගින් තමයි බුන්වත් බව ප්‍රකාශ කරන්නේ. ඒකෝ දැන් අපිට පැහැදිලි අපිට මේ අය වෙන්න තියෙන 7,50,000 ස්ථිර වශයෙන්ම ලැබෙන්නේ නැහැ. එහෙනම් ඔබ දන්නවා නොලැබෙන ණය වලට අපි කියන්නේ බොල් ණය. ඒතකොට කෙනෙක් හිතන්න පුළුවන් මේක සිද්ධ වුණේ 3/31 දිනට පස්සේ නේද කියලා. ඒ වුණත් අපි අර කියපු ප්‍රමිතියට අනුව වාර්තා කරන දිනට පසු සිදුවීමක් වශයෙන් ගලපන සිදුවීමක් මේක. එනිසා අපි මොකද කරන්න ඕනේ? නැවත මේ අවුරුද්දේ ලාභ ගිණුමට අලාභයක් විදියට රුපියල් 7,50,000ක් හර වෙන්න ඕනේ. අපේ ණයගැති පාලන ගිණුමෙන් ණයගැතියන්ගෙන් අයින් වෙන්න ඕන නිසා බැර කරන්න ඕනේ. බලන්න දෙවෙනි සිදුවීම B. 20/3/31 දින පිරිවැය ලක්ෂ 8ක් වූ තොගයක් 4/30 දින 7,20,000කට විකුණුවලු.
එතකොට එතනත් බලන්න මම පැහැදිලි කිරීමක් කරන්නම් 3.31 දිනට පිරිවැය ලක්ෂ 8යි. හැබැයි මේ තොගේ වික්කේ අපේ ගිණුම් කාලච්ඡේදේ පහුවෙලා. වික්කේ කවද්ද මේ 3.31 දිනට පිරිවැය වූ තොගය. එතකොට අපිට 4යි තිය විකුණලා තියෙන්නේ 7,20,000කට. අපි මේ වාර්තා කරන දිනට පසුවිදීම් කියන කාල සීමාවට අයිති. අපිට ස්ථීර සාක්ෂියක් තියෙනවා. එහෙනම් අපි 3.31 දිනට පිරිවැය ලක්ෂ 8යි කියලා පොත්වල ලිව්වට සත්‍ය වටිනාකම ස්ථීර වශයෙන් අපි දන්නවා දැන් මේක විකුණලා අවසාන නිසා 7,20,000කට විකුණන්න ලැබුණේ. එහෙනම් අපිට පැහැදිලි එතනදී රුපියල් 80,000ක ලාභයක් වෙලා තියෙනවා. එහෙනම් දැන් අපි තොග කපා හැරීමක් විදිහට ඒක සලකනවා. එතකොට බලන්න ඔබ අපි තොග කපා හැරීමේදී ස්ථිර සාක්ෂියක් තියෙන නිසා 80,000ක් අපේ තොග ගිණුම බැර කරලා ලාභ ගිණුම හර කරන්න ඕන. දැන් බලන්න අපෙන් අහලා තියෙනවා ගවුන්දිරු වාර්තා කිරීමට ජර්නල් සටහන්. ආදායම් ප්‍රකාශය හා මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට බලපෑම. බලන්න ඔබේ විසඳුම පොදු ජර්නලේ දහස් වලින්. ලාභ ගිණුම හර ණයගැති පාලන ගිණුම බැර 750 ගාන. ඒ කියන්නේ බෝල් ණය. ලාභ ගිණුම කියන්නේ අපේ ආදායම් ප්‍රකාශය. ඒතර ආදායම් ප්‍රකාශයක අපි බෙදා හැරීම වියදම් වලට වාර්තා කරන්න ඕනේ බෝල් ණය කියලා. ඊළඟ ලාභ ගිණුම හර තොග ගිණුම බැර. ඒ කියන්නේ අපි කපා හලපු තොග ප්‍රමාණය. ඔබ දැනටමත් දන්නවා ලාභ ගිණුම කියන්නේ ආදායම් ප්‍රකාශය. එතකොට ඒකේ අපි තොග කපා හැරීම කරන්නේ වෙනත් වියදම් යටතේ. ඒ වෙනත් වියදම් වලට අපිට ලියන්න ඕනේ. බලන්න අපි ඒකේ වියදම් විශ්ලේෂණය මම ඔබට අනාවරණය වෙන ආකාරය පැහැදිලි කරා. ආදායම් ප්‍රකාශයේ වියදම් විශ්ලේෂණය. බෝල් ණය බෙදා හැරි වියදම් වලට යනවා එතකොට. තොග කපා හැරීම වෙනත් වියදම් ශීර්ෂයට ඇතුළත් වෙනවා. ඔන්න ඔය ආකාරයට අපි ගලපන සිදුවීම් දෙක වාර්තා කරනවා. දැන් අපි බලමු එහෙමනම් ඊළඟට තවත් ඒ වගේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට බලපෑම. බලන්න මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගම වත්කම් වල දැන් අපි ලියන්නේ තොගේ පිරිවැය නෙවෙයි තොගේ සුද්ධ උපලබ්ධයගේ. ඒ කියන්නේ 7,20,000 දහස් වලින් නම් 720. දැන් අපි සාකච්ඡා කරේ ගලපන සිදුවීම් කොහොමද අපි ගලපන්නේ? ඒවා මූල්‍ය ප්‍රකාශන වල කොහොමද අපි හර බැර කරන්නේ? එතකොට අපි දන්නවා ඒවා මූල්‍ය ප්‍රකාශන වල අනාවරණය කරන්නේ කොහොමද? ලාභ වෙනත් ස්ථීර්ණ ආදායම් ප්‍රකාශනයට කොහොමද බලපාන්නේ? මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට කොහොමද බලපාන්නේ කියන කාරණයයි ඒ ක්‍රියාකාරකම් අභ්‍යාසයෙන් අපි පැහැදිලි කරේ. දැන් අපි තවත් එවැනි අභ්‍යාසයකට යනවා. බලන්න ක්‍රියාකාරකම් දෙක. ශ්‍රීමිත අරවින්ද සමාගමේ 20/3/31 දිනෙන් අවසන් වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන අධ්‍යක්ෂකවරුනි 20/5/15 දින අනුමත කරන ලදී. දැන් එනම් හොඳට අපි හඳුනා ගන්න අපේ කාලච්ඡේදය මොකද්ද? මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරන්න ඕනේ 3/31 දිනට. ඒවා අධ්‍යක්ෂකවරු අත්සන් කරලා තියෙන 20/5/15. එහෙනම් වාර්තා කරන දිනට පසුසුදීම් විදියට අපි තෝරා ගන්න කාලච්ඡේදය තමයි ඔය අතර කාලය. ඒ කියන්නේ මාර්තු 31 ඉඳන් මැයි 15 දක්වා කාලය. සමාගමේ වාර්ෂික මහා සභා රැස්වීම 5:30 පවත්වන ලදී. 20/3/31 දිනට පසුව පහත සඳහන් සිද්ධීන් සමාගමේ සිදුවිය. බලන්න 20/3/31 දිනට රුපියල් ලක්ෂ 5ක් වගකීමක් ඇති බව තහවුරු කරමින් 20/5/25 නඩු තීන්දුවක් ලබා දෙන ලදී. දැන් ඉතා පැහැදිලි අපි මේ නඩු තීන්දුව ලබා දුන්නේ අපේ මූල්‍ය වාර්තා කරන දිනට පසුදීම් කියන කාල සීමාවට පස්සේ. ඒ කියන්නේ 5/15 අපි අනුමත කරේ. හැබැයි මේ නඩු තීන්දුව අපිට දුන්නේ 5/25. එහෙනම් අපිට මේ ප්‍රමිතියෙන් ආවරණය වෙන්නේ නැහැ ඒ කාලේ. එහෙනම් අපි ඒක අපිට ගලපන සිදුවීමක් නෙවෙයි, ඒක නොගලපන සිදුවීමක් විදිහට වාර්තා වෙනවා. ඒ කියන්නේ මෙවැනි සිදුවීමක් තියෙනවා කියන එක අපි සටහනක් මගින් අනාවරණය කරනවා. හොඳයි අපි B කියන සිද්ධිය බලමු. 20/3/31/15 දින සාමාන්‍ය කොටස්කරුවන්ට රුපියල් 3 බැගින් අවසන් ලාභාංශයක් ප්‍රකාශයට පත් කරන ලදී. එතන අපි C අක්ෂරයේ යොදලා තිබුණාට අක්ෂරයේ B වෙන්න ඕනේ. හොඳයි අපි එහෙමනම් මේ සිදුවීමත් අපි නොගලපන සිදුවීමක්. මොකද ඔබ දන්නවා සාමාන්‍ය කොටස්කරුවන්ට යෝජිත ලාභාංශයක් දුන්නාම ඒක අපේ කොටස්කරුව වාර්ෂික මහා සභා රැස්වීමේදී අනුමත කරන්න ඕනේ. එතකන් අපිට අධ්‍යක්ෂකවරුන්ට මේක ගෙවන්නවත් බෑ. නිසා අපි මේක සටහනක් වලින් පමණයි අනාවරණය කරන්නේ. අපි දැනටමත් දන්නවා හිමිකා වෙනස් වීමේ ප්‍රකාශනය යටින් අනාවරණයක් පමණයි සිද්ධ වෙන්නේ. ඊළඟට බලන්න
C කියන එක. එතන අක්ෂරයේ C වෙන්න ඕනේ. 20යි 3යි 31 පැවති ලැයිස්තුගත පොදු සමාගම් වල කොටස් ආයෝජන වල වටිනාකම 5යි 15 දිනවන විට ලක්ෂයකින් පහළ ගොස් ඇත. එතකොට අපේ වටිනාකම අපි තිබ්බට මේක නිශ්චිත නෑ. ඒ නිසා අපි මේකත් අනාවරණය වෙන එහෙම නැත්නම් අපි නොගලපන සිදුවීමක් විදිහට තමයි සැලකන්නේ. ඒ කියන්නේ ඒක අතිරේක සාක්ෂි සපයන සිදුවීමක් නෙවෙයි, අපි තත්ත්වේ නිරූපණය කරන සිදුවීමක්. එතකොට ඔබට පැහැදිලි ABC කියන සිදුවීම් තුනම අපි සාකච්ඡා කරන්නේ නොගලපන සිදුවීම් විදියට. එහෙනම් අපි මේ නොගලපන සිදුවීම් සම්බන්ධ බලමු මොනවද අනාවරණය කරන්න ඕනේ. බලන්න විසඳුම ABC සිද්ධීන් LKS 10 ප්‍රමිතියට අනුව නොගලපන සිදුවීම්. ඒ අනුව මූල්‍ය ප්‍රකාශන සටහනක් ලෙස පහත කරුණු අනාවරණය කළ යුතුයි. බලන්න අසම්භාව්‍ය වගකීම් වල ස්වභාවය පිළිබඳ කෙටි විස්තරයක්. මූල්‍යමය බලපෑම් පිළිබඳ ඇස්තමේන්තුවක්. එතකොට අපි සම්පත් පිටරට ගලා යාම වල අවිනිශ්චිතභාවයේ කාලවකවානු අවිනිශ්චිත බවට විස්තර කිරීම. ඒ කියන්නේ මේ අපි හෙළිදරව් කිරීමක් පමණයි මෙවැනි සිදුවීම් වලදී අපි සිද්ධ වෙන්නේ මූල්‍ය ප්‍රකාශන වල. ඒතකොට නොගලපන සිදුවීම් කියන්නේ අපි ඒවා හර හෝ බැර වශයෙන් ගිණුම් වල නැවත සකස් කිරීමක් සිදු වෙන්නේ නැති. හැබැයි මේවා තීරණ ගන්නයට වැදගත් නම් පමණක් මූල්‍ය ප්‍රකාශන වලින් සටහනක් මගින් අනාවරණය කරනවා. ඒතර ඔබ අද සාකච්ඡා කරේ අපේ ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතාංක 10 සීමිත සමාගම් වලටම ආවේනික ප්‍රමිතියක්. ඒ කියන්නේ අපි මේ ප්‍රමිතියෙන් සාකච්ඡා කරපු කාරණා ටික අපි එන්නේ සමාගම් වල මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී ඉතා වැදගත් ප්‍රමිතියක්. ඔබට මේක උසස් පෙළ විභාගයේදී විශේෂයෙන් පළවෙනි ප්‍රශ්න පත්‍රයේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ යම් යම් සිදුවීම් දීලා අපෙන් අහනවා මේවා නොගලපෙන සිද්ධීන්ද ගලපන සිදුවීම්ද කියලා. එතනදිත් අපි හොඳින් බලන්න ඔබගේ 3.31 දිනක් මූල්‍ය වාර්තා අනුමත කරන දිනයත් අතර කාලය තමයි අපි මේ ප්‍රමිතියෙන් වාර්තා කරන දිනට පසු සිදුවීම් කියලා සාකච්ඡා කරන්නේ. එතකොට ඒවා වාසිදායක වෙන්නත් පුළුවන්, අවාසිදායක වෙන්නත් පුළුවන්. එවැනි සිදුවීම් අපි දෙකක් හඳුනාගත්තා, ගලපන සිදුවීම්, නොගලපන සිදුවීම්. මේ දෙකේ වෙනස තමයි ගලපන සිදුවීමක් නම් ස්ථිර සාක්ෂියක් තියෙන්න ඕනේ. ඒවා අපි වත්කම් වගකීම් හිමිකම් වල නැවත ඒ ගිණුම් කාලච්ඡේදයේ හරබැර කරලා ඒවා නැවත සකස් කිරීමකට භාජනය කරනවා. නොගලපන සිදුවීම් කියන්නේ අපි තත්ත්වේ නිරූපණය කරන සිදුවීම්. ඒවා කරන්නේ මූල්‍ය ප්‍රකාශනවල අනාවරණය කිරීමක් පමණයි. එහෙමනම් ඔබට මම ආරාධනා කරනවා පළවෙනි ප්‍රශ්න පත්‍රයේ මේ සම්බන්ධව ඇතිවෙච්ච ගැටලු ගැන ඔබ අවධානය යොමු කරන්න. ඒවා අපි වෙන් කරගෙන හඳුනා ගන්න මේක ගලපන සිදුවීමක්ද නොගලපන සිදුවීමක්ද කියන කාරණේ. ඒ නිසා අපි මේ පාඩම මෙතනින් අදට අවසන් කරනවා. අපි නැවතත් ඊළඟ පාඩමේදී නැවතත් සමාගම් වලට භාවිතා කරන ගිණුම් කරන ප්‍රමිතියක් සාකච්ඡා කිරීමේ බලාපොරොත්තු වෙනවා.